අද අපි එකතුලා ඉන්නේ ඉල්ලුම සැපයුම නම්‍යතාවය කියන ආර්ථික විද්‍යා පාඩම් මාලාවේ දෙවනි පාඩමේ 4 වෙනි ෂෝට් නෝට් වීඩියෝ එකත් එක්ක රයිට්. අද අපිට ඇත්තටම සාකච්ඡා කරන්න තියෙන පුතේ අපි ඉල්ලුම කියන දේ සාකච්ඡා කරා. ඊට පස්සේ අපිට ඇත්තටම අද කතා කරන්න තියෙන්නේ ඉල්ලුම් නම්‍යතාවය සම්බන්ධයෙන් රයිට්. හරි එහෙනම් අපි නම්‍යතාවය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගැනීමක් කරමු. පැහැදිලි? හරි. පුතේ නම්‍යතාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඉල්ලුම් නම්‍යතාවය සහ මොනවද? සැපයුම් නම්‍යතාවය කියලා. එනම් ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් නම්‍යතාවය කියලා නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොනවද පුතේ? ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය කියලා. පැහැදිලි? මේ ඉල්ලුම පාඩමේ පුතේ කලින් ෂෝට් නෝට් වීඩියෝ 3ක් තියෙනවා. ඒ ටික බලපු නැති දරුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් බලලා එන්න. මොකද මේවට අවශ්‍ය දැනුම එතනදිත් මම කියා දීලා තියෙන නිසා හරි නම් නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි පුතේ. ඉල්ලුම් නම්‍යතාවය සහ මොනවද? සැපයුම් නම්‍යතාවය. මොනවද? ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් නම්‍යතාවය කියලා නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. පුතේ ඉල්ලුම් නම්‍යතාවය ආපහු කොටස් 3කට බෙදෙනවා. මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා. මොනවද? මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය, ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. මොනවද පුතේ? මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය, ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා නම්‍යතාවය මිල නම්‍යතාවය කොටස් 3කට බෙදෙනවා. රයිට්. එහෙනම් නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් නම්‍යතාවය කියලා. මොනවද? ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් නම්‍යතාවය කියලා නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. රයිට්. එතකොට ඉල්ලුම් නම්‍යතාවය ආපහු කොටස් 3කට බෙදෙනවා. මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා. මොනවද පුතේ? මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. නම් නම්‍යතාවය ඉල්ලුම් නම්‍යතාවය තමයි බෙදෙන්නේ. මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා. රයිට්. ඕකේ. හරි. ඊට පස්සේ මිල ඉල්ලුම් නම්‍යතාවය. අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්න පුතේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ පළවෙනි කොටස් ටික. රයිට්. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ වලින් තමයි පුතේ කතා කරන්නේ හරස් ඉල්ලුම් නම්‍යතාවය, ආදායම් ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය කතා කරන අපි ඊළඟ ඉදිරි වීඩියෝ ටිකෙන් එහෙනම් අපේ මාතෘකාව තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය. එහෙනම් ආයි මතක් කරගමු. නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුනා. ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් නම්‍යතාවය. ඉල්ලුම් නම්‍යතාවයේ කොටස් 3ට අග්ගල් කියන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. රයිට්. මිල ඉල්ලුම් නම්‍යතාවය. මොකද්ද පුතේ මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ? මෙහෙම හිතන්නකෝ. ඩයලොග් සමාගම කියනවා එයාලා සඳහා data වලට නැත්නම් දුරකථන ගාස්තු 120කින් වැඩි කරනවා. මංචි ආයතනය කියනවා බිස්කට් මිල 120කින් වැඩි කරනවා. 110කින් වැඩි කරනවා. ඊට පස්සේ කියනවා පෙට්‍රල් මිල 110කින් අඩු කරනවා. බස් ගාස්තු 103කින් අඩු කරනවා. අන්න ඒ වගේ පුතේ මිලේ යම් ප්‍රතිශතක වෙනසක් වුණොත් ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස කොච්චරද කියලා මන බලන්නේ මෙන්න මේ මිල ඉල්ලුම් නම්‍යතාවෙන්. රයිට්. මං කිව්වේ බස් ගාස්තු 103කින් අඩු කරාට පස්සේ බස් වලට තියෙන ඉල්ලුම මොනව වෙනවද? අන්න ඒ වගේ දේවල් මෙතන ගණනය කරන්නේ. එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම මැන දැක්වීම තමයි පුතේ මිල ඉල්ලුම් නම්‍යතාවෙන් ගණනය කරන්නේ. මොකද්ද? මිල ඉල්ලුම් නම්‍යතාවෙන් ගණනය කරන්නේ අපි මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම මැන දැක්වීම තමයි මිල ඉල්ලුම් නම්‍යතාවෙන් ගණනය කරන්නේ. අපි දන්නවා අපි මේ ෂෝට් නෝට් සීරීස් එකේ ගණන් හදන්නේ. අපි ගණන් හදන වෙනම වීඩියෝ සෙට් එකක් යනවා ඉකොනොමැත්ස් කියලා. ඒකේ 3 වෙනි පේපර් එකේ සාකච්ඡා කරන්නේ මේ මිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළ ගණන් ටික. රයිට්. එතකොට ඔයාලට ගණන් ටික කොට දා ගන්නත් පුළුවන්. පාඩම් කරන ටික ඉස්සලා පාඩම් කරන්න. තියරි ටික ඉස්සලා පාඩම් කරගමු. ඊට පස්සේ අපි ගණන් ටික හදලා
පුරුදු වෙමු. එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම මැන දැක්වීමයි. මොකද මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම මැන දැක්වීම. මේ කියන්නේ පුතේ රුපියල් ගාන නෙමෙයි. මේ හිතන්නකෝ. බස් ගාස්තු රුපියල් 3කින් අඩු වෙනවා කියන එක නෙමෙයි මෙතන කතා කරන්නේ. බස් ගාස්තු රුපියල් 3කින් බස් ගාස්තු 100ට 3කින් අඩු කරාදී ප්‍රතිශතයක් විදියට 100ට ගානකින් අඩු කරන වැඩි කරන එක තමයි නම්‍යතාවය ගණනය කරද්දී අපි ගණනය කරන්නේ. හරිනම් මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම මැන දක්වන්නේ මොකෙන්ද පුතේ? මිල ඉල්ලුම් නම්‍යතාවය. right. පුතේ මේ මිල ඉල්ලුම් නම්‍යතාවය යොදා ගන්න පුළුවන්. නැත්නම් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන ආකාර දෙකක් තියෙනවා. right. මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද කිව්වත් හරිය නැත්නම් ගණනය කරන්න පුළුවන්. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ මොකද්ද? ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. right. හොඳට අහගන්න. මොනවද? ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය හා ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා ඉල්ලුම් නම්‍යතාවයේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ ගණනය කරන විදිය. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න පුතේ. මෙන්න මේ වගේ මේ කළු පාට ඩොට් එකක් තියෙනවනේ. මෙන්න මේ වගේ කළු පාට ඩොට් එක නැත්නම් නිශ්චිත ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරනවා නම් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයේ භාවිතා කරන එක අපි කියනවා මිලේ සුළු ප්‍රතිශතක වෙනස් වීමක් ගණනය කරන්නේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. right. ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ පුතේ මිලේ විශාල ප්‍රතිශතක වෙනසක්. නැත්නම් මෙන්න මේ ලක්ෂ දෙකක් අතර තියෙන ඡාපයක ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. right. එහෙනම් නම්‍යතාවයේ පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි කොහොමද? ඉල්ලුම් නම්‍යතාවය සහ සැපයුම් නම්‍යතාවය. ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා කොහොමද? මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. අපි අද කතා කරන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය. මොකද්ද මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ? මේ නිර්වචන වැදගත්. මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම මැන දක්වන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. මිල යම් ප්‍රතිශතයකින් වෙනස් වෙද්දී ඊට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මැන දක්වන්නේ මොකෙන්ද පුතේ? මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. එනම් මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මැන දක්වන්නේ මොකෙන්ද පුතේ? මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයෙන් තමයි අපි ගණනය කරන්නේ. right. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ මොකද්ද? ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. මොකද පුතේ? ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ මොකද්ද? ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. මොකද පුතේ? නම් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙකයි. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ මොකද්ද? ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය. මොකද්ද? ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා නම්‍යතාවයේ කොටස් දෙකකට බෙදෙනවා. right. එතකොට පුතේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගැන අපි කතා කරමු පොඩ්ඩක් ඉන්න. මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය තමයි මෙතනින් පටන් ගන්න උඩට යන්නේ. හරි. අපි ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගැන කතා කරමු. ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියන එකේ අදහස ඡාප දෙකක් ලක්ෂ දෙකක් අතර තියෙන ඡාප එක. එහෙම නැත්නම් මිලේ විශාල ප්‍රතිශතක වෙනස් වීමක් ගණනය කරන්න පුතේ අපි ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. මේ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරන සූත්‍රය තමයි AED සමානයි. හොඳට පාඩම් කරගන්න. AED සමානයි. මොකද ගණන් හදද්දී අපිට ඕන වෙනවා. AED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2. මොකද්ද පුතේ? ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන සූත්‍රය මොකද්ද? AED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2. right. මේ සම්බන්ධයෙන් ගණන් හදමු අපි ඉකොනොමැත් ක්ලාස් එකේ හැමෝටම ලංකාවේ හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට YouTube හරහා යන්නේ. හරි නම් AED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 Q බෙදීම Q1 ධන Q2. එනම් අපි මතක් කරගත්ත පුතේ මොකද්ද? ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන සූත්‍රය. මොකද එනම් ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ AED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 Q1 ධන Q2. මොකද
AED අපි AED කියන්නේ නැත්නම් චාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ AED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2. ඔන්න ඔකයි චාප මිල ඉල්ලුම් නම්‍යතාවයේ යටතේ අපිට මතක තියාගන්න දේ. right එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවයේ කොටස් දෙක චාප මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය. ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මිලේ සුළු ප්‍රතිශතක වෙනස් වීම නැත්නම් නිශ්චිත ලක්ෂයක හොයන එක. චාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ ලක්ෂ්‍ය දෙකක් අතර මිලේ විශාල ප්‍රතිශතක වෙනසක ගණනය කරන්නේ අපි චාප මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. මේ චාප මිල ඉල්ලුම් නම්‍යතාවය වෙන සූත්‍රය මම කිව්වා AED සමානයි කියන බණ මතකේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2 right හරි ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය එහෙනම් මම කිව්වා මෙන්න මේ විදිහට ඉල්ලුම් වක්‍රයේ නිශ්චිත ලක්ෂයක අපි නම්‍යතාවය ගණනය කරන නැත්නම් මිලේ සුළු ප්‍රතිශතක වෙනස් වීමක ගණනය කරන්නේ ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවයෙන්. මේ ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන සිංහල සූත්‍රයකුත් තියෙනවා ඉංග්‍රීසි සූත්‍රයකුත් තියෙනවා. පුතේ මේ සිංහල සූත්‍රෙත් වැදගත්. මොකද සමහර වෙලාවට අපිට සංඛ්‍යාදත්ත දෙන්නේ මිලේ ප්‍රතිශතක වෙනස දෙනවා. ප්‍රමාණ ප්‍රතිශතක වෙනස දෙනවා. අන්න නිසා PED නැත්නම් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන සිංහල සූත්‍රය තමයි ප්‍රමාණ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. මොකද්ද පුතේ? මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන සූත්‍රය මොකද්ද? ලක්ෂයක මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා ගණනය කරන්නේ ඒක අපි. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන සූත්‍රය මොකද්ද? ප්‍රමාණ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. මොකද්ද? ප්‍රමාණ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. මොනවද පුතේ? PED සමානයි ප්‍රමාණ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. එහෙනම් අපි ඒක කතා කරමු ඉංග්‍රීසි සූත්‍රයේ මෙන්න විදිහට PED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම මොකද්ද? Q right. හරි. එතකොට ඩෙල්ටා Q කියන්නේ පුතේ ප්‍රමාණ වෙනස right. ඩෙල්ටා Q කියන්නේ ප්‍රමාණ වෙනස. ඩෙල්ටා P කියන්නේ මොකද්ද? මිල වෙනස. P කියන්නේ මිල Q කියන්නේ ප්‍රමාණය right. මට මේක ලියන්න බැරි වෙච්ච එක මම මෙතනදී ලියන්නම් බලා ගන්නකෝ. මෙන්න මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P කියන්නේ මොකද්ද? මේ අහලා පුරුදුයි නේද? මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P කියන එකේ අදහස තමයි මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P කියන එකේ අදහස් තමයි පුතේ මොකද්ද? බෑවුම. right. එහෙනම් මතයා ගන්න අපි නම්‍යතාවය ගණනය කරද්දී ඩෙල්ටා Q ඩෙල්ටා P හොය ඉන්න ඕනේ. අපිට එකපාර මොනව ගන්න පුළුවන්ද? බෑවුම නැත්තම් B කියන එක මොනව ගන්න පුළුවන්ද? ආදේශ කරන්න පුළුවන්. right. අන්න ඒ වගේ කෙටි ක්‍රම තියෙනවා. හරි. එහෙනම් පුතේ ආයි මතක් කරගම් පාඩම අපි නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි කොහොමද? ඉල්ලුම් නම්‍යතාවයයි සැපයුම් නම්‍යතාවය. මාත් එක මතක් කරගමු හරිද? හරි. මම ඔයාලට YouTube එකේ live විදියට අලුත් වැඩසටහනක් යනවා පාඩම් කරමු කියලා එකක්. right. ඒ කියන්නේ ඔයාට එන්න තියෙන live එකට ඇවිල්ලා පාඩම් කරන්න තියෙන. right. පොත්පෑන් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. පැයක් පැය දෙක කාලයක් වගේ පාඩම් කරන්න තියෙන. right. ඒ පාඩම් කරන්න ඕනි දේවල් මම ඔයාට දෙනවා. එතකොට ඔයාට සතියට මොන වගේ දේවල් පාඩම් කරන්න ඕනද කියලා මම ඔයාට පොඩි PDF එකක් දෙනවා. right. ඒ ටික පාඩම් කරන්න තියෙන ඊළඟ දවසේ අපි බලනවා ඒ ටික ඔයාට පාඩම්ද ඇත්තටම කියලා. right. එතකොට ඔයාට පාඩම් කරනවා වගේම ඔයා මත්තර පුතේ ඒකට දාලා අභ්‍යාස ටිකක් අනිවාර්යෙන්ම මොනව කරන්න ඕනද කරන්න වෙනවා. right. ඒ නිසා විභාගේ ළඟ දරුවන්ට right 13 වසරේ දරුවන්ට තමයි ඒක කරගෙන යන්නේ. 12 වසරේ දරුවන්ටත් වාර විභාගයක් ලඟ වෙද්දී අපි මේ වැඩසටහන කරනවා. right. එතකොට අපි ඒකත් කරලා බලමු. ඔයාලට මම ඒක සම්බන්ධයෙන් දැනුවත් කරන්නම් එතකොට අපි මේක පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරගන්න ඕනේ, ගණන් හදන්න ඕනේ, MCQ කරන්න ඕනේ, ලියන ප්‍රශ්න කරන්න ඕනේ, විභාගේ පාස් වෙන්න ඕනේ, ජීවිතේ ගොඩ යන්න ඕනේ. ඒවා ඔක්කොම කරන්න ඕනේ. ඒ නිසා තමයි මෙච්චර කට්ටක් කන්නේ. right. එහෙනම් නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ඉල්ලුම් නම්‍යතාවයයි සැපයුම් නම්‍යතාවයයි. ඊට පස්සේ පුතේ ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනයි මිල ඉල්ලුම් නම්‍යතාවය හරස් ඉල්ලුම් නම්‍යතාවය සහ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. මොනවද? මිල ඉල්ලුම් නම්‍යතාවය හරස් ඉල්ලුම් නම්‍යතාවය ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. ඊට පස්සේ මිල ඉල්ලුම් නම්‍යතාවය කිව්වේ මොකද්ද?
මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීම මැන දක්වන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවෙන්. මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද කොටස් දෙකකට බෙදෙනවා. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයයි චාප මිල ඉල්ලුම් නම්‍යතාවය. රයිට්. හරි. කියන්න බලන්න චාප මිල ඉල්ලුම් නම්‍යතාවය වෙන සූත්‍රය. හරි. මොකක්ද චාප මිල ඉල්ලුම් නම්‍යතාවය වෙන සූත්‍රය? AED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2. right. ඊට පස්සේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය හොයන සිංහල සූත්‍රය. මොකද මම මේ වහගෙන ඉන්නේ ඔයාලට පේනවා හින්දා. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය හොයන සිංහල සූත්‍රය මොකද්ද පුතේ? ප්‍රමාණ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. මොකද්ද? ප්‍රමාණ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය හොයන සිංහල සූත්‍රය. නම් PED සමානයි ප්‍රමාණ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. ප්‍රමාණ ප්‍රතිශතක වෙනස බෙදීම මොකද්ද? මිලේ ප්‍රතිශතක වෙනස. right. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කිව්වා PED සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියලා. right. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P කියන එකට මම ගන්න කිව්වා මොකද්ද? බෑවුම. හරි ලේසි. ඩෙල්ටා Q ඩෙල්ටා P හොය ඉන්න ඕනේ නැහැ. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P කියන ඔය දෙකටම බෑවුම ආදේශ කරා නම් පුතේ හරියටම හරියනවා. right. හරි. ඊට පස්සේ නම්‍යතාවයේ ප්‍රභේද සහ මේ පස්තාරි උගන්වන්න තියෙනවා. right. පුතේ නම්‍යතාවයේ ප්‍රභේද කියන එක මේකේ පස්වෙනි වීඩියෝ එකේදීත් කතා කරනවා. පූර්ණ අනම්‍ය කියන්නේ මොකද්ද? නම්‍ය කියන්නේ මොකද්ද කියලා සවිස්තරාත්මකව කතා කරන්නේ ඇත්තටම පස්වෙනි වීඩියෝ එකේ. මෙතනදී කරන්නේ පොඩි හැඳින්වීමක්. මේ හැඳින්වීම නැතුව පස්වෙනි වීඩියෝ එක බලලා වැඩක් නැහැ. ඒ නිසා හොඳ අවධානයෙන් මෙන්න මේ සෙට් එකත් අපි ඉගෙන ගමු. right. හරි. පුතේ නම්‍යතාවයේ ප්‍රභේද පහක් තියෙනවා. හරි. නම්‍යතාවයේ ප්‍රභේද කීයක් තියෙනවද? පහක් තියෙනවා. මේ පහ ගැන තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මේ පහ තමයි ගේමක් තියෙන්නේ. උදාහරණයක් විදිහට හරස් ඉල්ලුම් නම්‍යතාවය, ආදායම් ඉල්ලුම් නම්‍යතාවය, සැපයුම් නම්‍යතාවය වගේ දේවල් ගේමක් නෑ. right. ඒවා ඇත්තටම ගේමක් නෑ. ගේමක් නෑ කියන්නේ ගේමක්ම නෑ ඒවා. පැහැදිලිද? ඒ ටික අපිට ගේමක් ගහ ගන්න පුළුවන්, පාඩම් කර ගන්න පුළුවන්. right. හැබැයි මේකේ අපිට ගොඩාක් තේරුම් ගන්න. right. නැත්තම් ගොඩාක් අවබෝධ කරගන්න ඕන කොටස තමයි මේ නම්‍යතාවයේ ප්‍රභේද කියන්නේ. පැහැදිලි? නම්‍යතාවයේ ප්‍රභේද කියන එක ගොඩක් අවබෝධ කරගන්න ඕනේ කොටසක්. right. හරි. මම මේ හතරවෙනි වීඩියෝ එකේ අවබෝධය දෙන්නේ නැහැ. මොකද මට බෝඩ් එකත් ඉඩ නැහැ මේ ටික ලියන්න. මේකේ පැහැදම හැසිරෙන්නේ කොහොමද? මිල හැසිරෙන්නේ කොහොමද? පස්තාර යන්නේ කොහොමද කියලා මට මෙතන පැහැදිලි කරන්න ඉඩ මදි. ඒ නිසා පස්වෙනි ෂෝට් නෝට් වීඩියෝ එකේදී අපි ඒ ටික ලොකුවට පැහැදිලි කරගමු එකින් එක. ඒතර පස්වෙනි වීඩියෝ එක කතා කරන්නේ මේ පහ ගැන විතරයි. හරි. ඊට ඉස්සෙල්ලා අපි මේ ටික මතක තියාගමු. පුතේ නම්‍යතාවයේ ප්‍රභේද ඉස්සෙල්ලා මතක තියාගන්න. මේ පිළිවෙලක් තියෙනවා. මම දෙන පිළිවෙලක් තියෙනවා. පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය. මොනවද පුතේ නම්‍යතාවයේ ප්‍රභේද පහ? පූර්ණ නම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය. මොනවද? පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය. මොනවද පුතේ? නම්‍යතාවයේ ප්‍රභේද පහ අයි කියන්න බලන්න. පූර්ණ නම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය කියලා. right. පුතේ පූර්ණ අනම්‍යයි කියන්නේ මේකේ නිර්වචන මොකුත් කියා දෙන්නේ නැහැ. ඒක පස්වෙනි වීඩියෝ එකේ. පූර්ණ අනම්‍යයි කියන්නේ නම්‍යතා සංගුණකයේ කීයද? 0යි කියන එක. right. පූර්ණ අනම්‍යයි කියන්නේ නම්‍යතා සංගුණකයේ කීයයිද? 0යි කියන එක. right. අනම්‍යයි කියන්නේ අගන්. අනම්‍යයි කියන්නේ නම්‍යතා සංගුණකය එකට වඩා අඩුයි කියන එක. මොකද්ද? අනම්‍යයි කියන්නේ නම්‍යතා සංගුණකය එකට වඩා අඩුයි කියන එක. ඒකීය නම්‍යයි කියන්නේ නම්‍යතා සංගුණකය එකයි කියන එක. right. එහෙනම් පූර්ණ අනම්‍යයි කියන්නේ නම්‍යතා සංගුණකය 0යි. අනම්‍යයි කියන්නේ එකට වඩා අඩුයි. ඒකීය නම්‍යයි කියන්නේ එකයි. නම්‍යයි කියන්නේ එකට වඩා වැඩි. පූර්ණ නම්‍යයි කියන්නේ පුතේ අපරිමිතයි කියන එක. මොකද්ද? පූර්ණ නම්‍යයි කියන්නේ අපරිමිතයි නැත්නම් අනන්තයයි කියන එක තමයි නම්‍යතා සංගුණක පහ. right. හරි. එහෙනම් ආයි පාඩම් කරගමු. නම්‍යතාවයේ ප්‍රභේද පහ මොනවද? පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය. මොනවද? පූර්ණ අනම්‍ය,
අනම්‍ය ඒකීය නම්‍ය සහ පූර්ණ නම්‍ය. මොනවද? පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය. මොනවද? පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය කියලා. රයිට්. එහෙනම් මට තියන්න පුතේ මෙන්න මේ විදිහට නම්‍යතාවයේ ප්‍රභේද පහ. මොනවද නම්‍යතාවයේ ප්‍රභේද පහ? පූර්ණ අනම්‍ය නම් නම්‍යතා සංගුණකේ බිඳුවයි, අනම්‍ය නම් එකට වඩා අඩුයි පිළිවෙලක් තියෙනවා මේ. පූර්ණ අනම්‍ය නම් නම්‍යතා සංගුණකේ බිඳුවයි, අනම්‍ය නම් නම්‍යතාව එකට අඩුයි, ඒකීය නම්‍ය නම් එකයි, නම්‍ය නම් එකට වැඩි, පූර්ණ අනම්‍ය නම් අපරිමිතයි. ඒ කියන්නේ පුතේ බිඳුවෙන් පටන් අරන් අපරිමිතේ දක්වා තමයි යන්නේ. බිඳුවෙන් පටන් අරන් අනන්තෙන් අපි ඒකට කියනවා ශුන්‍යයේ සිට අනන්තයේ දක්වා යනවා. රයිට්. දැන් ඔයාලට කියනව නේද? අනන්තයට යන පාර්දිගේ කියලා සින්දුවක් තියෙනවනේ කසුන් කල්ලා හරි. බලා ගන්න. ඕන් අනන්තයට යන පාර්දිගේ මං කියා දෙන්න යන්නේ. රයිට්. අනන්තයට යන පාර්දිගේ ඈ එනවා කියලා තියෙනවනේ. ඈ එනවා. ඕන් අපි ඈ පස්සෙන් යන්න යන්නේ. ඈ ඕන් යනවා අපි ඈ පස්සෙන් යන්න යන්නේ. නැත්තම් මිස්සුනොත් එහෙම එන කචල්ල ගන්න. හරි. එහෙනම් නම්‍යතාවයේ ප්‍රභේද මොනවද? පූර්ණ අනම්‍යයි කියන්නේ නම්‍යතා සංගුණකේ බිඳුවයි, අනම්‍යයි කියන්නේ නම්‍යතාව එකට අඩුයි, ඒකීය නම්‍යයි කියන්නේ එකයි, නම්‍යයි කියන්නේ එකට වැඩි, පූර්ණ නම්‍යයි කියන්නේ මොනවද? අපරිමිතයි. රයිට්. හොඳ පුතාලා වගේ පස්වෙනි ෂෝට් නෝට් වීඩියෝ එක බලනවා නම් මේ ටික හොඳට පාඩම් කරගන්න පුතේ ඈ. රයිට්. එහෙම නැති වුණොත් බෑ. රයිට්. එහෙනම් අනන්තයට යන පාර දිගේ ඈ එනවා. ඕම් අපිත් පස්සෙන් යනවනේ. මොකද පස්සෙන් යන්න තු යාලු කරගන්න බෑනේ. හරි බලා ගන්න ඈ. හරි ඈ යනවා උඩට අපිත් යන්නේ. රයිට්. පුතේ ඉල්ලුම් වක්‍රය ඕම් අනන්තයට යන පාරමේ ඈ. ඕම් ගාලා හෝ ගාලා යන්න තියෙන්නේ. අනන්තයට යන පාර දිගේ පුතේ මතක තියාගන්න නම්‍යතාවය ඉල්ලුම් වක්‍රයේ විවිධ තැන්වලදී විවිධ වෙනවා. රයිට්. ඉල්ලුම් නම්‍යතාවය විවිධ තැන්වලදී ඉල්ලුම් නම්‍යතාව විවිධ වෙනවා. රයිට්. පුතේ යටම කීයද? යටම අපි දැන් කෙල්ල පස්සෙන් යන්නේ. කෙල්ල පස්සෙන් යන්න අපි ඉස්සලා බිඳුවෙන් පටන් ගන්න ඕනේ. ඉස්සලා පොඩි ඇහැක් හරි ගහලා පොඩි ලයින් පාරක් දෙන්න ඕනේ. අනිත් අපි බිඳුවෙන් තමයි පටන් ගන්න. එහෙනම් ඉල්ලුම් වක්‍රයේ යටම බිඳුවයි. මොකද අපි බිඳුවෙන් පටන් ගන්න ඉස්සලාම කසාද බඳින්න යන්නේ නැහනේ. රයිට්. එහෙම යන්නේ නැහැ. ඉස්සලාම පොඩි ඇහැක් ගාලා පොඩි ලයින් පාරක් දෙන්නේ. එතකොට අපි බිඳුවෙන් පටන් ගන්න. රයිට්. එහෙනම් පුතේ ඉල්ලුම් වක්‍රයක යටම බිඳුවයි. නම්‍යතා සංගුණකයේ කීයද? බිඳුවයි. එහෙම නැත්නම් පූර්ණ කීයයිද? අනම්‍ය. මේ තියෙන පිළිවෙලටම තමයි මෙතනට යන්නේ. අනන්තයට යන පාරට යන්න අපි යන්නේ මේ විදියට. රයිට්. එයා පස්සෙන් යන්න ඕනේ. අපි ඉස්සලා පටන් ගන්නේ බිඳුවෙන්. චූටි ලයින් පාරක් දීලා මිස් කෝල් එකක් දීලා හායි කියලා මැසේජ් එකක් දාලා තමයි ඉස්සලාම අනන්තයට යන්නේ. රයිට්. එහෙනම් ඉල්ලුම් නම්‍යතාවය මේ ඉල්ලුම් වක්‍රයේ විවිධ තැන්වල විවිධ හැඩයක් ගන්නවා. රයිට්. එහෙනම් යටම කීයද? යටම අපි ඉන්නේ තාම යට. මිස් කෝල් එකක් ගැහුවා විතරයි. රයිට්. මොකද්ද? යටමේ නම්වත් යන පුතේ බිඳුවයි. ඉල්ලුම් වක්‍රයේ යටම නම්‍යතා සංගුණකයේ බිඳුවයි කියන්නේ පූර්ණ අනම්‍යයි. මේ යටම පූර්ණ අනම්‍යයි. පැහැදිලිද? උඩම කීයද මතක තියන්න. මේ යටම බිඳුවයි උඩම අනන්තයයි. රයිට්. යටම බිඳුවයි උඩම අනන්තයයි. මොකද යටම බිඳුවයි උඩම අනන්තයයි. මොකද යටම බිඳුවයි යටින් තමයි පටන් ගන්නෙ. උඩම එයාව අපි අයිති කරගත්තාට පස්සේ තමයි උඩම අපරිමිතයි නැත්තම් මොකද්ද? අනන්තයයි. රයිට්. එහෙනම් යටම පුතේ බිඳුවයි නැත්තම් පූර්ණ අනම්‍යයි. ඔයාට ඒක මතකයිනේ. උඩම අපරිමිතයි නැත්තම් අනන්තයයි නැත්තම් පූර්ණ නම්‍යයි. මේ පූර්ණ නම්‍යයි කියන්නේ අපරිමිතයි කියවනේ. එහෙනම් ඉල්ලුම් වක්‍රයේ විවිධ තැන්වල නම්‍යතාවයේ විවිධ හැඩයක් ගන්නවා. යටම කීයද? යටම කීයද? බිඳුවයි. බිඳුවයි කියන්නේ පූර්ණ මොකද්ද? අනම්‍යයි. යටම කීයද? පූර්ණ අනම්‍යයි. යටම පූර්ණ අනම්‍යයි. පැහැදිලිද? යටම පූර්ණ අනම්‍යයි කියන්නේ බිඳුවයි. හරි? පැහැදිලි නේද? යටම පූර්ණ අනම්‍යයි කියන්නේ බිඳුවයි. හරිද? ඊට පස්සේ උඩම අපරිමිතයි නැත්තම් පූර්ණ නම්‍යයි. උඩම අනන්තයයි නැත්තම් අපරිමිතයි යටම බිඳුවයි. අපි අනන්තයට යන පාර දිගේ තමයි මෙන්න මේ විදිහට පුතේ යන්නේ. මුලින් පටන් ගන්න වෙන්නේ අපිට බිඳුවෙන් චූටි ලයින් පාරක් දීලා මැදට යද්දි පොඩි වැඩ ටිකක් දාගන්න වෙනවා. හරි මේ බිඳුවෙන් පටන් ගන්නවා උඩම අනන්තයයි මධ්‍ය ලක්ෂය. හරියටම ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයේ පුතේ මතක තියාගන්න නම්‍යතාවයේ කීයයිද? 1යි.
ඉල්ලුම් වක්‍රයේ නම්‍යතාවය මධ්‍ය ලක්ෂය කීයයිද 1යි right ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයේ නම්‍යතාවය 1යි නැත්නම් ඒකීය නම්‍යයි මේ බලන්න පුතේ මෙන්න මේ අවධියේදී මේ මධ්‍ය ලක්ෂයට හරි මැදක් දැන් මං ඇයත් එක්ක හරි මැදක් ගිහිල්ලා තිනවා දැන් පැහැදිලිද මම එයාත් එක්ක මැදක් ගිහලා තිනවා. තාම මං හරියට එයා ගැන දන්නේ නැහැ. රයිට්. එයා දෝණි හොඳයි සුදු දෝණි හොඳයි කියලා තමයි තාම හිතාගෙන ඉන්නේ. හරිද? මැදට ගිහිල්ලා තියෙනවා. රයිට්. එතකොට එයාත් එක්ක මං අනන්තයට යන පාරේ තාම මැද ඉන්නේ. මැද නම්‍යතාවය කීයද පුතේ 1යි. අපි දෙන්නගේ නම්‍යතාවය ගණනය කරලා බැලුවොත් මැදදී නම්‍යතාවය 1යි. රයිට්. එහෙනම් මත යන යටම කීයද? යටම බිඳුවයි. මොකද අපි දෙන සෙට් නෑ තාම. රයිට්. තාම කිසිම සමතුලිතයකුත් නැහැ. පොඩි ලයින් එක විතරයි තියෙන කිසිම දෙයක් නැහැ. එහෙනම් මත් යන පුතේ ඉල්ලුම් වක්‍රයේ යටම නම්‍යතාවය කීයයිද 0යි නැත්නම් පූර්ණ අනම්‍යයි. උඩම අපරිමිතයි නැත්නම් අනන්තයි. උඩම අපරි. එහෙනම් මත දෙන්න මේ යටම 0යි. උඩම අනන්තයි. ආස කොහෙට යන්නද? උඩට යන්න. යත් එක ආස උඩට යන්න. යමු ඉතින් හිමීට යමු ඈ. අර එහෙනම් යටම 0යි නැත්නම් පූර්ණ අනම්‍යයි. මෙන්න මේ ටික මේ මැද 1යි කිව්වනේ. මැද 1යි නැත්නම් ඒ කියනම. එතකොට මේ මධ්‍ය ලක්ෂයට පහළ කොටස පුතේ එකට මොනවා වෙන්න ඕනද අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ. රයිට්. මධ්‍ය ලක්ෂයට පහළ කොටස අනිවාර්යයෙන්ම එකට අඩු වෙනවා. මොකද මම යත් එක්ක යද්දී මෙතන 1යිනේ. 1 අහුනේ දැන්. රයිට්. එතකොට මේ ඔක්කොම එකට වඩා අඩු වගයක් ගන්න ඕනේ නම් මෙන්න මේ ඉල්ලුම් වක්‍රයේ මධ්‍ය ලක්ෂයට පහළ කොටස එකට වඩා අඩු නම්‍යතාවයක් තියෙන නැත්නම් අනම්‍යයි. රයිට්. එකට වඩා අඩු නම්‍යතාවයක් තියෙන එහෙමත් නැත්නම් මොනවද අනම්‍යයි. මං එක පාස් කරනවා. හරියට මධ්‍ය ලක්ෂය පාස් කරනවා. දැන් මං එයාත් එක්ක චුට්ටක් යාළුයි. රයිට්. එයා මගේ අතින් අල්ලගෙන එහෙම දැන් අනන්තයට යන්නේ. රයිට්. එතකොට මේ අතින් අල්ලන්නේ හරියටම මෙතනට මැදට ආවට පස්සේ තමයි අතින් අල්ලන්නේ. හරි දැන් ඕන් අතින් මල්ලා යන අත අතාරින්නෙත් නෑ. අත රිදෙනවා ඉන්න බෑ දැන් ඈ. හරි අත ඒ තරම් අල්ලගෙන ඉන්නේ. රයිට්. එතකොට පුතේ මෙන්න මේ මධ්‍ය ලක්ෂයට උඩින් මත යන නම්‍යතා සංගුණකේ මොකද්ද? එකට වඩා වැඩි නැත්නම් නම්යයි. රයිට්. එහෙනම් ඉස්සලාම අපි අනන්තයට යන්න පටන් ගත්තේ ඉල්ලුම් වක්‍රයේ යටම කොටස 0යි නැත්නම් පූර්ණ නම්යයි. ඊට පස්සේ ඒකත් මධ්‍ය ලක්ෂය අතර කොටස එකට වඩා අඩුයි අනම්යයි. හරියටම අතින් අල්ලපු තැන නැත්නම් මධ්‍ය ලක්ෂයේ 1යි නැත්නම් පූර්ණ නම්යයි. දැන් අතින් අල්ලන් තව ඒව මොනව කරා යනවද දන්නේ නැහැ. අතින් අල්ලන් තමයි යන්නේ එකට වඩා වැඩි නම්යයි. අන්තිමටමයි එයයි දැන් ගියා. කොහෙද පුතේ? උඩම තැනට ගියා. ඔන්න උඩම තැන තමයි මොකද්ද? අනන්තේ නැත්තම් අපරිමිත. රයිට්. එයයි දැන් දැන් ළමයි අහන්න එපා සර් ඇඳුන් නැතුවද එහෙම ඉන්නේ කියලා. එහෙම අහන්න එපා. මන් දන්නේ නැහැ ඒක. රයිට්. එහෙනම් උඩම තැනට ගියාට පස්සේ අපරිමිතයි නැත්තම් මොකද්ද? අනන්තය. රයිට්. මං හිතනවා එහෙම කියා දුන්නාම ඔයාට හොඳට මතක හිටිනවා කියලා. රයිට්. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මගේ උදාහරණේ සුපිරිද කියලා. රයිට්. එහෙනම් පුතේ ඉල්ලුම් සපයන පාඩමේ 5 වෙනි ෂෝට් නෝට් වීඩියෝ එකත් එක්ක අපි හමු වෙමු. රයිට්. ඔයාලට හොඳට තේරුණා නම් සුපිරි නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්. මේ කතාව සම්බන්ධයෙන් හොඳ කමෙන්ට් එකක් දාන්න. මං හිතනවා ඔයාලට මේක කොහෙදිවත් මේ විදියට මතක තියාගන්න කියා දෙන්න නැතුව ඇති. මම හිතනවා අනන්තයට යන පාර ඔයා නම් සමහර විට මෙහි ඇත්තේ සමහර විට තන. ඔයා සමහර විට මෙහි ඇත්තේ. රයිට්. ඔයා අතින් මේ හරි ඇත්තේ නැත්නම් මේ තාම ඔයා මේ හරි රින පැත්තේ ඇත්තේ නැත්නම් සමහර එවුන් නම් ඉන්නවා මෙන්න මේ අනන්තයට ගිය උනුත් ඉන්නවා. රයිට්. අනන්තයට ගිහලා ආයෙ පහළට එන උනුත් ඉන්නවා. හරිද? ඒ නිසා කතාව හොඳ නම් අනිවාර්යෙන් ඔයා කමෙන්ට් එකක් දාන්න. පුතේ යාළුවොත් ඉන්නවා නම් අනිවාර්යෙන් ඉස්කෝලේ යාළුවන්ට බලන්න ගෲප් වල එහෙම නැත්නම් ස්ටේටස් දාලා අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න. රයිට්. එහෙනම් අපි 5 වෙනි ෂෝට් නෝට් වීඩියෝ එකෙන් ලබන සතියේ හමු වෙමු.